ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියුම් සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. බණ්ඩාරනායකපුර සාලමුල්ල පුද්ගලයන්ට හා හෙද පාලිකාවට කොරෝනා ආසාදනය වී නැහැ. සෞඛ්‍ය අංශ අද කියයි. මෙරටදී පූර්ණ සුවය ලැබූ ආසාදිතයන් 215ක් දක්වා ඉහළට. අද රාත්‍රී 8 සිට සඳුදා අලුයම 5 දක්වා දිවයිනට මෑන්දිරි නීතිය. කොරෝනා මැද නිවසේ සිට තෙමගුල සැමරීමට රටම සූදානම්. හිරු සීල පාරමිතාව කතරගම කිරිවෙහෙරේ සිට. මැතිවරණ කොමිසමේ සභාපති තීරණයක් ගනීද? මහා මැතිවරණයට එරෙහිව සමගි ජන බලවේගයත් ශ්‍රේෂ්ඨාධිකරණයට. හිපේකින් හඳුනාගත් COVID-19 ආසාදිතයන් සිව් දෙනාගෙන් තිදෙනෙකුටම වෛරසය ආසාදනය වී නොමැති බව අද තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. මේ අතර අද දිනේත් නව ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වනවා. ප්‍රතිකාර ලැබූ ආසාදිතයන් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා පිට යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 215ක්. දවසේ පුවත. ඊයේ දිනය තුළ COVID-19 ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඉන් 15 දෙනෙකුම වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්. තවත් පුද්ගලයෙක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු වනවා. කෙසේ වෙතත් කොළඹින් වාර්තා වූ ආසාදිතයින් සිව් දෙනාගෙන් තිදෙනෙකුටම වෛරසය ආසාදනය වී නැතයි අද තහවුරු වී තිබෙනවා. පරීක්ෂණාගාරයේ ඌන ආසාදිතයන් වශයෙන් තමයි හඳුන්වනු ලැබුවේ. ඒ අනුව එසේ හඳුනාගත් පසු ඒ කල යුතු ක්‍රියාදාමය සම්පූර්ණයෙන් ඉෂ්ට කරනු ලැබුවා. කෙසේ වෙතත් නැවත පරීක්ෂණ සිදු කරනවා. අවසාන වශයෙන් මේ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව රාජගිරියේ පුද්ගලයා ඒ වගේම කොළොන්නාවේ පුද්ගලයා සහ කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීනිය ආසාදන තත්ත්වයක් නොමැති බවට පසුව තහවුරු වෙලා තියෙනවා. පසුගිය මාර්තු 11 වෙනිදා මෙරටින් පළමු COVID-19 ආසාදිතයා හමුවීමේ සිට ගත වූ සති 8ක කාලය තුළ ආසාදිතින් වාර්තා වුණේ මෙලෙසින්. මෙවන විට මෙරටින් COVID-19 ආසාදිතින් 771 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ආසාදිතින් දෙදෙනෙකු අද්දිනේ සම්පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරටදී වෛරසය ආසාදිතව සුව වූ සංඛ්‍යාව 215ක්. ගත වූ දින කිහිපය තුළ පූර්ණ සුවය ලැබූ පිරිස් වැඩි වශයෙන් නිවෙස් වෙත පිටත් කර යැවීමට මෙරට සෞඛ්‍ය අංශ සමත්ව තිබූ අතර මෙම තත්ත්වය සමග COVID-19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව අප සොයා බැලීමක් සිදු කළා. මේ වන විට IDH උණ රෝහලේ COVID-19 ආසාදිත රෝගීන් 140කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා ගන්නවා. 80ක් 90ක් පමණ රෝගීන් තමත් මද රෝග ලක්ෂණ පෙන්වන සාමාන්‍යයෙන් සුව තත්ත්වයෙන් සිටින රෝගීන්. රෝග ලක්ෂණ පෙන්눔 කළන රෝගියෙක් සම්පූර්ණයෙන් සුව වෙන්න කොයි වගේ කාලයක් යනවද? කොහොමද ඒ ක්‍රියාපටිපාටි වෙන්නේ ડોක්ටර්? රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයන්ට සාමාන්‍යයෙන් වෛරසය ශරීරයෙන් ඉවත් වීම සඳහා අඩුම ගණනින් සති 4ක පමණ කාලයක් ගත වෙන බව තමයි අපගේ අත්දැකීම් අනුව ප්‍රකාශ කරන්න පුළුවන්. සමහර රෝගීන් සිටිනවා දින 50කට ආසන්න කාලයක් අපේ රෝහලේ දැනට ප්‍රතිකාර ලබා ගන්නවා. මොකද මෙයාගේ රෝග ලක්ෂණ කිසිවක් නැහැ. දැන් ඒ අය සුවාතටපත් වෙලා. නමුත් ඔවුන්ගේ ශරීරය තුළ තවමත් වෛරසය තිබෙන බව අප කරන PCR පරීක්ෂණ වලින් තහවුරු වෙනවා. වෛරසය ශරීරය තුළ නැති බව 100%ක් තහවුරු කර ගැනීමෙන් පසුව පමණයි අපි ඔවුන් රෝහලෙන් මුදා හරින්නේ. පසුගිය දින කිහිපේ එහෙම සුව වෙලා ගිය අය මේ රෝග ලක්ෂණ නැතුව ආපු අයද නැත්නම් දීර්ඝකාලීනව රෝගය සමග හිටපු අයද? පහුගිය දින කිහිපේ රෝහලෙන් පිටලා ගිය බොහෝ රෝගීන් රෝග ලක්ෂණ නැතිව අපගේ රෝහලට පැමිණි පුද්ගලයන් මේ අය සාමාන්‍යයෙන් සතියක් එකමාරක් වගේ කාලයකින් ඔවුන්ගේ ශරීරයෙන් වෛරසය ඉවත් වෙනවා. මේ නිසා එයට ඉක්මනින් ගෙදර යන්නේ හැකියාව තිබෙනවා. මේ අතර නව වන COVID-19 මරණය වාර්තා වූ මෝදර මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ බී කොටසේ ජනතාව සුවැන් නිරෝධායනට ලක් කර තිබෙනවා. එම නිවාස සංකීර්ණයේ සෙසු මහල් නිවාස කොටස්වල වැසියන්ට මහල් නිවාස සංකීර්ණයෙන් පිටතට පැමිණීම හෝ ඊට ඇතුළු වීමද සම්පූර්ණයෙන් තහනම්. මේ වන විට ඒ අවට පොලිසා විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන අතර පුද්ගලයන් 75 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර තිබෙනවා.
ඊයේ වාර්තා වෙච්ච කොවිඩ් 9 වෙනි මරණේ ආශ්‍රිතයන් තමයි අද පරීක්ෂා කරන්නේ. පළමු පෙළේ ආශ්‍රිතයන් 20 දෙනෙකුත් අහඹුනි අධි තෝරාගෙන තව 60 දෙනෙකුත් PCR පරීක්ෂණයට ලක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එම ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතය ඇසුරු කළ 27 දෙනෙකු මේ වන විට නිරෝධායනට යොමු කර තිබෙනවා. මේ අතර ගල්ගමුව හා ගිරිබාව යන ප්‍රදේශවලින් COVID-19 ආසාදිත නාවික හමුදා සබළුන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශවල ඔවුන්ගේ සමීපතමින් 25 දෙනෙකුගේ PCR පරීක්ෂාව සඳහා වන ජෛව පටල සාම්පල ලබා ගැනීම ගල්ගමුව බේරබන්දියාව සමිති ශාලාවේදී සිදු කෙරුණා. මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ ආසාදිත සබළුන්ගේ ඥාතීන් සහ ඔවුන්ගේ ඍජු ආශ්‍රිතයින් රඳවා තිබෙන ගාල්ල පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ තවත් පිරිසකගේ PCR පරීක්ෂණය අද සිදු කෙරුණා. මේදී පොලිස් නිලධාරීන්ගේ මූල්‍ය දායකත්වයෙන් එම මධ්‍යස්ථානය තුළ රැඳී සිටින කුඩා දරුවන්ට වෙසක් කුඩු නිර්මාණය කිරීම සඳහා උපකරණ සහ අමුද්‍රව්‍ය ලබා දීමටද පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ අතර පසුගියදා දඹුල්ල බස් නැවතුම් පොළාසල වැටී සිට රෝහල්ගත කිරීමේදී ජීවිතක්ෂයටපත් වූ යුද හමුදා සෙබලාට COVID-19 ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. ඊට අදාළ නියති පරීක්ෂණ වාර්තාව නිකුත් වීමෙන් පසු දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තිබූ ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් පරීක්ෂණය සිදු කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර COVID-19 වෛරස මර්ධන කාර්යසාධක සමාලෝචන කමිටු රැස්වීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ඉදිරියේදී ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය කටයුතු කිරීමත් සමග COVID-19 වෛරස ව්‍යාප්තියේ යම් වර්ධනයක් සිදු වුවහොත් එය පාලනයට හා ප්‍රතිකාර සේවාවන් සිදු කිරීමේදී ඇතිවන ඕනෑම අවදානම් තත්වයකට මුහුණ දීමට වෛද්‍ය හෙද රසායනාගාර ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීම පිළිබඳ මූලික වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ COVID-19 වෛරස පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානයද රුපියල් මිලියන 151කට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ, සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ පරිත්‍යාග කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසයට එරෙහි සටනට සහාය ලබා දීම පිණිස ඇමරික එක්සත් ජනපදය විසින් ඩොලර් මිලියන 4.5කට අධික ආධාර මුදලක් ලබා දෙන බව මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. දවසේ පුවත කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. නව මොබිටෙල් ඩේටා ප්ලෑන් සක්‍රිය කිරීමට දැන්ම මොබිටෙල් සෙල්ෆ් කෙයා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. COVID-19 වසංගතයත් සමග එංගලන්තයේ සහ සිංගප්පූරුවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 396 දෙනෙකු අද දිවයිනට පැමිණියා. මීට අමතරව එක්සත් අරාබි එමිරාජ්‍ය, ඕස්ට්‍රේලියාව, ජපානය සහ මැලේසියාව ඇතුළු රටවල් කිහිපයක සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද අද රාත්‍රියේ සහ හෙට දිවයිනට පැමිණීමට නියමිතයි. COVID-19 වසංගතයත් සමග එංගලන්තයේ විවිධ ප්‍රදේශවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 504 දරන විශේෂ ගුවන් යානයෙන් ලන්ඩන් නුවර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත අද අලුයම පැමිණියා. ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක්ද ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ලන්ඩන් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව සඳහන්. ඒ අනුව අදාළ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකිකයින් 206 දෙනෙකු පැමිණ සිටියා. යුද හමුදාවේ මෙහෙයවීමෙන් ඔවුන් නිරෝධායනය සඳහා රැගෙන ගියේ වස්කඩුව සහ මීගමුව ප්‍රදේශවල පිහිටි පෞද්ගලික සංචාරක හෝටල් දෙකක් වෙතයි. මේ අතර පවතින තත්ත්වයක් සමග ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 190 දෙනෙකු අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 302 දරන විශේෂ ගුවන් යානයෙන්. මෙරට සිරවී සිටි සිංගප්පූරු ජාතිකින් 10 දෙනෙකු අදාළ ගුවන් යානය සිංගප්පූරුව බලා ගමන්ගත් අවස්ථාවේ සිංගප්පූරුව වෙත යැවීමට රජය පියවරගෙන තිබෙනවා. මේ අතර එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් 206 දෙනෙකුද ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. එමෙන්ම ඕස්ට්‍රේලියාව, බෙලරුස්, බංග්ලාදේශය, ජපානය, මාලදිවයින සහ මැලේසියාව යන රටවල සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක්ද ඉදිරියේදී මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු සිදු කරමින් පවතින බව වාර්තා වනවා. දෙවනි වටේ හැටියට මැද පෙරදිග සහ වට කලාපවල සිටින ශ්‍රමිකයින්ට අවශ්‍ය පහසුකම් සලසන්නට රජය කටයුතු කරමින් තිබෙනවා. ඒ යටතේදී ඉදිරි දින කිහිපය තුළ විශේෂයෙන්ම මාලදිවයින, කුවේට් සහ ඩුබායි ඇතුළු රාජ්‍යවල මෙරටට පැමිණීමට බලාපොරොත්තු වෙන සිටින සියලු දෙනාම සුරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමටත් ඔවුන්ට රජය මගින් නිරෝධායන පහසුකම් සපයා දීමටත් රජය බලාපොරොත්තු වෙනවා.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ පුත්‍රයා විදේශගතව අධ්‍යාපනය ලබමින් සිටියදී මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිය නිල තත්ත්වය භාවිත කර අයුතු බලපෑම් කළ බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව මහින්ද දේශප්‍රිය මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසනවා. නෙදර්ලන්තයේ රාජ්‍ය ශිෂ්‍යත්වයක් මත පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරා මාර්තු මාසයේ එහි කටයුතු අවසන් කර සිටි මහින්ද දේශප්‍රිය මහතාගේ පුත්‍රයා අද අලුයම ලන්ඩන් සිට පැමිණි ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණියා. සිය පුත්‍රයා ගෙන්වා ගැනීම සඳහා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර විශේෂ ගුවන් යානයක් වෙන් කරගත්තේදැයි අවස්ථා කිහිපයකදී පුද්ගලයන් කිහිප දෙනෙකු තමාගෙන් ඍජුව විමසූ බවත් තවත් අය ඒ පිළිබඳ සිය සමීප ඥාතීන්ගෙන් විමසා තිබූ බවත් මහින්ද දේශප්‍රිය මහතාගේ ෆේස්බුක් සටහනේ සඳහන්. ඔහු සඳහන් කර ඇත්තේ ඔවුන් පැමිණියේ ඔවුන් සඳහාම විශේෂයෙන් යොදවන ලද ගුවන් යානයක නොවන අතර එංගලන්තය ඇතුළු මහා බ්‍රිතාන්‍යය සහ උතුරු ඇමරිකාවේ ශ්‍රී ලංකා ශිෂ්‍යයන් හා රාජ්‍ය නිලධාරීන්ටද එම පහසුකම් ලබාගත හැකිව තිබූ බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ මැදිහත් වීම වූයේ සිය දුරකථනයට ලද ලිපිවල මුද්‍රිත පිටපත් හා මෘදු පිටපත් අදාළ පරිදි අග්‍රාමාත්‍ය ලේකම් විදේශ කටයුතු ලේකම් අදාළ විෂයභාර ජනාධිපති අතිරේක ලේකම් යනාදී නිලධාරීන් වෙත යැවීම හා ඒවා සනාථ කර ගැනීම පමණක් බවද මහින්ද දේශප්‍රිය මහතා සිය සටහනින් පෙන්වා දී තිබෙනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ මැයි මාස 5 වෙනිදා තමා ජනාධිපතිවරයාට මෙවන් කතාවක් පැතිර යන බවට දන්වන තෙක් තමා ජනාධිපතිවරයා සමග මේ පිළිබඳ සාකච්ඡා කර නොමැති බවත් ජනාධිපතිවරයාද එය පිළිගත් බවයි. මේ අතර මහින්ද දේශප්‍රිය මහතා සිය ෆේස්බුක් සටහනින් පෙන්වා දෙන්නේ තමන්ට වයස අවුරුදු 65 සම්පූර්ණ වන බැවින් 2020 ජූනි 5 වෙනි දින සභාපති ධුරෙන් ඉල්ලා අස්වීම සඳහා මැයි මාස 5 වෙනි දින ජනාධිපතිවරයාට බහර දීම සඳහා ලිපියක් සකස් කළ අතර එසේ නොකරන ලෙස සමීපතමයන් කිහිප දෙනෙකුම ඉල්ලා සිටි බවයි. ඉල්ලා අස්වීම සුදුසු නැති බව තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේද මතය වූ බවත් තමන්ට එරෙහිව දරාගත නොහැකි තරම් වූ අභූත චෝදනා තමන්ගේම සගයෙකුගේ සහාය ඇතිව මෑතදී මාධ්‍ය හරහා ප්‍රචාරය වන අවස්ථාවේදීද තනතුරෙන් ඉවත්වීමේ යෝජනාව පිළිබඳ යලි සාකච්ඡා කළ බවත් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය සටහන අවසන් කර ඇත්තේ මේ ආකාරයෙන්. උපුටා ගැනීම. එබැවින් මිතුරනි, දේශපාලන ක්‍රියාකාරීනි, සමාජ ක්‍රියාකාරීනි, මාධ්‍යවේදීනි, පුරවැසියනි, මා සැමවිටම ප්‍රකාශ කරන පරිදි අපි අධිකරණය, විගණනය හා හෘද සාක්ෂිය ඉදිරියේ වරදකරුවෙකු නොවනසේ ක්‍රියා කළ යුතුයමු. මාගේ මෙම කාර්ය ඒ කිසිදු අයුරකින් වරදක් නොවේ යයි සිතමි. එසේ වුවද මා අපගේ පුත්‍රයා විසින් එවන ලද පෙරකී ලිපි නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමෙන් හා ඒ ගැන ඔවුන් විමසීමෙන් කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ලෙස මා නොකළ යුත්තක් නම් ඔබ සැමට ආයුබෝවන් යයි පවසා දැන් මැතිවරණ මෙහෙයුම් රාජකාරී වලින් පසෙකට වීම හැර වෙනත් විකල්පයක් නැතයි හඟිමි. COVID-19ට පරාජය ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය හිමිවනු ඇතැයි පතමි. උපුටා ගැනීම අවසන්. අද රාත්‍රී 8 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි දින 4ක් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ සමස්ත කාලය තුල එය උල්ලංඝනය කළ පුද්ගලයන් 47000කට අධික පිරිසක් අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මුලස්ථානය ප්‍රකාශ කළා. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම හැර සිසු දිස්ත්‍රික්ක 21 සඳහා අදාළුවම 5 සිට රාත්‍රී 8 දක්වා ඇඳිරි නීති ඉවත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ අද රාත්‍රී 8 සිට මැයි මාස 11 වෙනි සඳුදා අලුයම 5 තෙක් මුළු දිවයිනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි. කෙසේ වෙතත් COVID-19 අවදානම ඉහළ දිස්ත්‍රික්ක වන කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලමට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. මේ අතර හෙට සිට දින 4ක් දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ප්‍රදේශ රැසක අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ අද දිනේදී ජනතාව නගරවලට පැමිණීම පහළ මට්ටමක පැවති බවයි. කෙසේ වෙතත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක පානදුර මඩකුඹුර ප්‍රදේශීය ජනතාව වැඩි වශයෙන් නගරයට පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණා. මේක එනවා නම් ප්‍රශ්නයක්. ඔව් අපි මානසික මත අතර මේ නෝන වයස කෙනෙක් ඒක යන්නද? මොනවාද මේ නීත්‍යානුකූලව එන්නේ ඒකට ගැටලුවක් නැවතු ගන්නත් කොහොමද? අපිටත් මොකද? මේ අතර ඇඳිරි නීති ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය කරුණු ඉටු කර ගැනීම වෙනුවෙන් රජය විසින් හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව බැහැර යාමේ වැඩපිළිවෙලද ලබන 11 වෙනි සඳුදා සිට ක්‍රියාත්මකයි. ලබන 11 වෙනිදායින් පසු අත්‍යවශ්‍ය සේවා සඳහා කාර්යාලවලට පැමිණෙන සේවකයින් ප්‍රවාහනයට යොදා ගැනීමට නියමිත නවතම සුඛෝපභෝගී දුම්රියක් අද රත්මලානයේ සිට බෙලියත දක්වා අත්දැක බැලීමේ චාරිකාවක නිරත වුණා. මේ අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රාජකාරී ආරම්භ කිරීමට සමගාමීව එම සේවකයින් සඳහා කොළොන්නාව කලින්ජ තෙල් ගබඩා පරයන්ත සමාගම විසින් නිෂ්පාදිත විෂ බීජ හරන දියර ලීටර් මිලියනයක් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ලබා දීම අද සිදු කෙරුණා.
අපි බලාපොරොත්තු වෙන එනකොට මගියට සීට් එකේ ස්ථානයත් වෙන් කරලම තියා. මේ දුම්රිය මැදිරිය තුල ඉන්න ඔක්කොම වෙන වෙනම ගණන් ගන්නවා. හදිසියේ ගැටලුවක් ඇති වුණොත් අපිට එතකොට පුළුවන්කම ලැබෙනවා තොරතුරු ලබා ගන්න මේ දුම්රිය මැදිරියේ ගිය ප්‍රමාණය පවා. දැනට මගින්ගේ ටිකට් පත් වලට තාම ගෙනියන්න අපි ගත්තේ නැහැ. සීසන් වලට සහ වෙන් කර ගැනීම සඳහා තමයි මේ වෙලාවේ දෙන්නේ. අපි මේ තත්ත්වයේ සෞඛ්‍ය උපදෙස් ලැබුණම මගින්ට දුම්රිය ටිකට් පතක් අරගෙන යන්න පුළුවන්කම. ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ගම්බිම් බලා යාමට නොහැකිව කොළඹ ප්‍රදේශයේ රැඳී සිටින 7000කට ආසන්න පිරිස ඔවුන්ගේ ගම්බිම් වෙත පිටත් කරවීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය ප්‍රකාශ කළා. ඇදිරි නීතිය බලපැවැත්වීම නිසා කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් සති 3කින් විතර පමාවීමක් සිද්ධ වුණා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්ත තීන්දුවක් පරිදි දැන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා මෙම කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට අවස්ථාව අපි සලසා දී තිබෙනවා. විශේෂයෙන් 11 වෙනිදාට පස්සේ යම්කිසි ලිහිල් භාවයකට මේ රටේ ඇදිරි නීතිය පත් කරපුවම වැඩිහිටියන්ගෙන් අපි ඉල්ලා හිටින්නට ඕනි ඔබ ඊටාම පරිස්සම් විය යුතුයි. මේතර පෞද්ගලික අංශයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත භාවය සහ වැටුප් සම්බන්ධයෙන් කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හාම්පුතුන්ගේ සංගමය සහ වෘත්තීය සමිතිය අතර ඊයේ සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ සාකච්ඡාවේ එකඟතාවයකට පැමිණලා තිබෙනවා. යම් කිසි සේවක ප්‍රමාණයක් වැඩට පැමිණීමට ඉඩ නොලැබෙනවා නම් ඒ සියලු දෙනාට රුපියල් 14500ක අවම මාසික වැටුපක්, එසේ නොමැතිනම් Taman පසුගිය කාලයේ ගත් වැටුපෙන් 50%කට ඉක්මවා නොවන වැටුපක් ගෙවීමට මාර්ගම පන්නිපිටිය කොට්ටාව ඇතුළු ප්‍රදේශවල ආපනශාලා හිමියන් වෙළඳසල් හිමියන් ඇතුළු පිරිසකට ලබන 11 වෙනිදායන් පසු ක්‍රියාත්මක කළ සෞඛ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ඊයේ සිදු කෙරුණේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මූලිකත්වයෙන්. මේ අතර අඩු ආදායම් ලාභීන්ට රජය මගින් ප්‍රදානය කරන රුපියල් 5000 දීමනාව ලබා දීම අදත් දෙවැනි ප්‍රදේශ රැසකදී සිදු කෙරුණා. එහිදී ඒ ප්‍රදේශ ආවරණය වන පරිදි ග්‍රාම සේවා නිලධාරීන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් නිවෙස් වෙතම ගොස් එම දීමනාව ලබා දුන්නේ මෙලෙසයි. ආදායමක් නැතුව ජීවත් වෙන්න අමාරුලා ඉන්න අවස්ථාවේ මේ අපිට ලොකු මුදලක් ලැබුණා. ඉන්න ගොඩක් සතුටුයි. මම ගොඩක් සන්තෝෂ වෙනවා. අපිට කරගිය ගන්නවත් දැන් නැති හිටපු අවස්ථාවක තමයි මුදල ලැබුණේ. මගේ කලාපය තුල මේ වෙනකොට 8000කට වැඩිය 5000 දීමනා ගෙවින් අවසන් කරලා තියෙනවා. අම්බලන්තොට තවාලුවිල ග්‍රාම සේවා වශයෙන් පවුල් 50කට අධික පිරිසකට රුපියල් 5000 දීමනාව ලබා දුන් අතර ඊට අමතරව වකුගඩු රෝගීන්ගේ දීමනාවද මෙහිදී ප්‍රදානය කෙරුණා. මේ වගේ වෙලාවක එහෙම සහනියක් දීපක රජයකට බොහොම ස්තුතියි. ග්‍රාම සේකරාලහාමි ළඟටම ගෙනල්ලා දුන්නා. ඒක මේ අවස්ථාවේ අපිට ලොකු උදව්වක් වුණා. අපේ රැකියාවල් අහිමි වෙලා තියෙන ඒ වගේ අසිරිත තත්ත්වයක පත්ලා ඉන්නලා රජයෙන් කරපු ඒ වැඩේ ගැන අපි ස්තුතිවන්ත වෙනවා. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ උල් කටුපොත ග්‍රාම සේවා වසමේ අභියාචනා ඉදිරිපත් කළ පිරිස වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබා දීම අද ක්‍රියාත්මක කෙරුණේ සමෘද්ධි නිලධාරීවරයා මාර්ගයෙන්. මොරටුව ඉඩම ප්‍රදේශයේ රුපියල් 5000 දීමනාව ඊයේ ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරීන් නිවෙස් වලටම ගොස් ලබා දුන්නා. මේක පොරගන්නත් කෙතට මේල දෙන එක මොකක් හරි සන්තෝෂයි. මේතර දෙමඩගොඩ සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේ රුපියල් 5000 දීමනාව විවිධ අක්‍රමිකතා මගින් වෙනත් පුද්ගලයන්ට ලබා දී ඇති බවට චෝදනා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේක ලබා දෙන්න ලබා දුන්නා නම් මෙතනට කවුරුත් එන්නේ නැහැ. ෆෝන් එකට මැසේජ් දේවල් නම්බර ගන්නවලා කොලේ දෙනවා. අපිටවත් දුන්නේ නැහැ. දෙවෙනි වටේත් මිනිස්සු ගන්නවා. අපි මේ පළවෙනි වටේ නෑ. ඇයි අපිට අපේ දුක බලන්නේ නැත්තේ? කැස්පෑව හල්පිට ග්‍රාම සේවා වසමේ රුපියල් 5000 දීමනාව නිසිලසු නොලැබුණු බවට පිරිසක් චෝදනා කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. කෙසේ වෙතත් ඊට සම්බන්ධ රාජ්‍ය නිලධාරිනියක් පැවසුවේ සුදුසුකම් ලද සියලු දෙනාට මෙම දීමනාව ලබා දෙන බවයි. අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් රුපියල් 5000 ලබා දීමේ කටයුතු වල නිරතව සිටින ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරීන් සහ පෞල් සෞඛ්‍ය නිලධාරීන් සඳහාද මාසික අතිරේක දීමනාවක් ගෙවීමට අද පැවති කැබිනට් හමුවේදී තීරණය කර තිබෙනවා. රුපියල් 5000 දීමනාව ලබා දීම වෙනුවෙන් වෙහෙස වෙච්ච සමෘද්ධි නිලධාරීන් නොවන ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරීන්, පෞල් සෞඛ්‍ය නිලධාරීන් මාසික අතිරේක දීමනාවක් ගෙවීම සඳහා අද දින කැබිනට් අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව ඉදිරි සතිවලදී මේ අතිරේක දීමනාව ලැබීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා. දෙවෙනි පුරා විශ්‍රාම වැටුප් ලබා දීමද අද දිනේත් ඒ ප්‍රදේශවල තැපැල් කාර්යාල හරහා සිදු කෙරුණා. මේ අතර අද පෙරවරු 6 අවසන් වූ පැය 24 තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 394 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාසේ පැවසුවේ රථ වාහන 87ක්ද පොලිස් බහරයට ගැනුණු බවයි.
ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු සමස්ත කාල සීමාව තුළ ඒ උල්ලංඝනය කළ පුද්ගලයන් 47236 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා. පොලිස් බහරයට කරන වාහන සංඛ්‍යාව 12239ක්. ඉදිරි ඇඳිරි නීතිය පවතින දින 4ක කාලය තුළ විශේෂ පොලිස් කණ්ඩායම් මේ වගේම බුද්ධි සේවාවන් යොදවා තිබෙනවා. ශ්‍රී ලංකාව පුරා මාර්ග බාධක 1200ක් පමණ යොදවා තිබෙනවා. විවිධ හමුදාවේ සහාය ලබාගෙන වෙසක් කාලය තුළ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ඔබ නිවසේ සිටීම වෙසක් සමරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඔබගේ නිවස වෙසක් සැරසිල්ලකින් සරසා ගැනීම නීතියට පටහැනි කටයුත්තක් වන්නේ නැහැ. නමුත් කණ්ඩායමක් හැටියට කටයුතු කරනවා නම් එය නිරෝධායන රීතීන් වලට පටහැනි. අද දිනෙත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ මෙන්ම ලිහිල් කරනු සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි පොලිසිය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද දැඩි පරීක්ෂා කිරීම් වල නිරත වුණා. අයි මාස් දාන්න නැත්තේ. කොරෝනාද නම් අන්නාසික ඉතින් දටින්නේ. මූණ මාස්ක් දාගන්නකෝ. හැමෝම දාගෙන ඉවර ළමවන දෙවල් ඉන්නේ. ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමේදී මවුසාකැලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අපමත මුදා හැර සිටි අකුරස ප්‍රාදේශීය සභාවේ සභාපති මුනිදාස ගමගේ අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත්තා. ඒ අනුව අධිකරණයේ නියෝග කළේ සභාපතිවරයා ඇතුළු සහකරුවන් 5 දෙනාට රුපියල් 1600 බැගින් දඬ නියම කර නිදහස් කිරීමටයි. මේ අතර කළුතර දොඩංගොඩ ප්‍රදේශයේ ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව ගමන් කළ පුද්ගලයන් 100කට අධික පිරිසක් දොඩංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙහිදී පොලිස් බහරයට ගැනුණු රථ වාහන සංඛ්‍යාව 60කට අධිකයි. අත්සෝදා පිරිසු වෙන්න කියලා දීලා තියෙනවා. පොහොර ලබා ගැනීම සඳහා බිබිල ප්‍රදේශයේ වසම් 17ක ගොවීන් අද බිබිල කොටගම ගොවි ජන සේවා මධ්‍යස්ථානයට පැමිණියත් ප්‍රමාණවත් පරිදි පොහොර නොමැති වීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. තත්ත්වය පාලනය කිරීම සඳහා බිබිල පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මැදිහත් වූ අතර ලබන සතියේදී පොහොර ලබා දෙන බවට ගොවි ජන සේවා සංවර්ධන නිලධාරීවරයා පොරොන්දු වීමෙන් පසුව ජනතාව විසිර ගියා. අපි ඉල්ලන්නේ එක ගාන හැර 400ක් වෙනවනම් 400ට බෙදන්න. දෙන කෙනාට දෙනවා නැති කෙනාට නැත්නම් වෙන එකක් අතේ. ඒක තමයි ප්‍රශ්න තියෙනවා. මේකේ ඉන්නනේ නිලධාරි එකෙක්වත් නෑ අන්තිමේ බලමුට. උදේ 6යි ලොරියක් අරන් එනකොට. හයර් එකට ගෙනා. දැන් කීයද වෙලාව බලන්නකෝ බඩගින්නේ උදේ කන්න නැතුව ගෙදරින් පිට විලාවේ. මේවා කර කර යන්න මීටර දුර ගියානේ. පවර දෙන එක නතර කරන්න. මේ දිනවල පොහොර වැඩිමිලට අලෙවි කරන වෙළඳුන්ට පොහොර ලබා නොදෙන්නයි ජාතික පොහොර ලේකම් කාර්යාලය පොහොර බෙදාහරන සමාගම් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. මේ වන විට එවැනි අලෙවිකරුවන් කිහිප දෙනෙකු හඳුනාගෙන නැති අතර ජාතික පොහොර ලේකම් කාර්යාලය පැවසුවේ ගැටලු පවතින ප්‍රදේශ වෙත ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා පොහොර සැපයීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි. වෙනත් රටවල වරායවලට සාපේක්ෂව කොළඹ වරාය COVID-19 වසංගතයට සාර්ථකව මුහුණ දීම හේතුවෙන් සුවිශේෂී අවස්ථාවන් රැසක් හිමි වී ඇති බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයාරත්නායක මහතා පවසනවා. COVID-19 වසංගතය හමුවේ වරාය සහ රේගු අධිකාරියේ කාර්යභාරය සම්බන්ධයෙන් රට සහ හෙට වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. COVID-19ත් එක්ක ඇඳිරි නීතිය පනවලා රට යම් කිසි විදිහකට අඩාල වෙන්න පටන් ගන්න කලින් තිබිච්ච තත්ත්වේ ඊට පස්සේ තත්ත්වේ පිළිබඳ පුංචි සංසන්දනයක් අපි කරගන්න එක වටිනා මුලින්ම. ලෙඩේ ආව ගමම්ම අපි කරපු දේ වෛද්‍යවරු එකතු වෙලා අපි සාකච්ඡා කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පිට අපි මේවට ක්‍රමවේද පාවිච්චි කරා. අපි මාස 3ක් පමණ කාලයක් ගියා කිසි ප්‍රශ්නයක් නැති වෙන ආකාරයට පැය 24මත් නිමාඩු දවස් වලටත් අලුත් අවුරුදු දවසේ මේ හැම දවසෙම වැඩ කටයුතු කරගෙන ගියා. COVID-19 වසංගතයේ කොයිතරම් දුරට රේගුවේ කාර්යභාරයට බලපෑමක් කරා පසුගිය මාර්තු 16 වෙනිදා ඇඳිරි නීති තත්ත්වයේ ආවට පස්සේ රේගුව වෙත සේවාවන් ලබා ගැනීමට එන ජනතාව අඩු කිරීමට කොට නිලධාරීන් අඩුවෙන් පාවිච්චි කරලා කරන්න විශේෂ ස්වයංක්‍රීයකරණ වැඩපිළිවෙළ ආරම්භ කරා ඔන්ලයින් ඔස්සේ මහ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදා හැරින්න පුළුවන් වුණා. විශාල ප්‍රමාණයක් වරායේ තදබදයක් ඇති වුණා. එතුමන්ලත් එක්ක සාකච්ඡා කරලා ක්‍රමානුකූලව 16 වෙනිදා මුල් සතියේ දෙකේ අත්‍යවශ්‍ය ආහාර වලින් පටන් ගත්ත මේ ව්‍යායාමය අනිත් කාර්යයන්ටත් අපි මුල් තැන දුන්නා. රජය කිසි වෙලාවක බදු ගැන අපිට කිව්වේ නැහැ. ආරක්ෂාව තමයි කිව්වේ. කෙනේ කාර්යය හොඳින් කරගෙන ආවා. ප්‍රති අපනයන කන්ටේනර් අපිට මේක ඇතුලේ තියාගන්න බැරි වෙන්න අවස්ථාවක් ආවා. වරාය ඇතුලේ හැම ටර්මිනල් එකක්ම 190ට වඩා කන්ටේනර් වලින් හිර වෙලා තිබ්බා. මේක ඉස්සරහට ගියොත් මේ ලොකු නැව් කොන වරායට එන එක නතර වෙන්න තිබ්බා. මේ මාස දෙක ඇතුළත අපිට 60000ක් කන්ටේනර්ස් තිබිලා මේක 12000 වෙනකන් අඩු කරගන්න පුළුවන් වුණා. රටට ඇතුල් වන සහ රටෙන් පිටවන පුද්ගලයන් වේවා භාණ්ඩ වේවා මේ හැම එකක්ම නිසි පරීක්ෂාවට ලක් කිරීම ඔබතුමන්ලට
බාරව තිබෙන කාර්යභාරය. මූලික වශයෙන් ආරක්ෂාව කියන එක පදනම් කරගෙන කොහොමද රේගු දෙපාර්තමේන්තුව හැසිරුණේ? පසුගිය 20 වෙනිදා ඒකට ක්‍රමවේදයක් සකස් කරා කොටස් වශයෙන්. කොවිඩ් වසංගතය නිසා තමන්ගේ බඩු එවලා මේ රටට පැමිණීමට නොහැකි විශාල පිරිසක් හිටියා. තමන්ගේ භාණ්ඩ මුදා ගැනීමේ ප්‍රශ්නයත් ගමන් බලපත්‍රයට තමයි භාණ්ඩ නිදහස් කරන්නේ. ඉතින් අපි මේකට සරල ක්‍රමවේදයක් යෙදුවා. ගමන් බලපත්‍රය නැති වුනහම තමන් කැටු වෙන භාණ්ඩ තමන් නිෂ්කාශනය කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරව තමන්ගේ දරුවාට නංගීට මල්ලියට එව්ව තෑග්ගක් විදිහට සලකලා දෙන්න ක්‍රමවේද සැලසුවා. දිනනීතිය පනවලා තියෙන වෙලාව කොහොමද ඒ උදවියත් එක්ක සම්බන්ධතාවය ඇති? නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අපිට මේ කර්තව්‍ය වලට නිරන්තරයෙන්ම සම්බන්ධ කරයි. මේ රටවල් වහලා තියෙන හින්දා අපිට ගොඩක් නැව් වල තියෙන බැහැලුම් අපේ වරායට බස්සලා රෙන්ට් එක ඒගොල්ලන්ගෙන් ගන්න. ඒක අපිට ලොකු ඔපචුනිටි එකක්. හැම කළු වලාකුළු රිදි රේඛාවක් තියෙනවා වගේ පළවෙනියෙන්ම මම කියනෝනේ රටක් හැටියට අපි ඊටාම හොඳ ජාත්‍යන්තර කීර්තියක් ගෞරවයක් අපි මේ අවස්ථාවේ මේකෙන් ලබා ගත්තා. COVID-19 කියලා නැව් වෙන එකේ අඩුවක් ඇති වුණේ නැහැ. නැව් එන ප්‍රමාණයන් ඒ විදිහටම එනවා. මේ අවස්ථාවේදී අපිට වැඩිපුර නැව් ඇවිල්ලා තිනවා. අපිට ඇෆ්‍රිකාව වලට යන කන්ටේනර්ස් අපිට ලංකාවට ගේන්න පුළුවන් වෙලා තිනවා. මේවා අපිට ලැබුණු ඔපචුනිටිස්. කොළඹ වරායේ ඒගොල්ලන්ට පේනවා මේ COVID-19 සාර්ථකව කරගෙන යනවා. අනිත් වරායවල් පරක් වෙද්දී මේ දේ කරගෙන යනවා. ලොව රටවල් රැසකින් මෙවන විට වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 37,52,682ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 ආසාදනය වීමෙන් ඇමරිකාවේ සිදුව ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 72,000කට අධිකයි. මේ අතර පසුගිය වසරේ චීනයෙන් COVID ආසාදිතයන් වාර්තා වීමටත් පෙර ඇමරිකාවේ බෙල්විල්හි නගරාධිපතිවරයෙකුට COVID-19 ආසාදනය වී තිබූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් දැඩි බලපෑමට ලක්ව තිබෙන ඇමරික එක්සත් ජනපදයෙන් ඊයේ දිනේදී නව පුද්ගල මරණ 2350 වාර්තා වීමත් සමග එරට සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 72271ක් දක්වා ඉහළ ගියා. ගත වූ පැය 24 තුළදී නව ආසාදිතින් 24798 දෙනෙකු ඇමරිකාවෙන් වාර්තා වූ අතර සමස්ත ආසාදිතින් සංඛ්‍යාව දැක්ුණේ 12,37,633ක් ලෙසින්. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී COVID-19 වෛරසය පළමුවරට චීනයේ හුබෙයි පළාතෙන් වාර්තා වීමටත් පෙර ඉකුත් නොවැම්බර් මාසයේදී ඇමරිකාවේ බෙල්විල්හි නගරාධිපතිවරයෙකුට COVID-19 ආසාදනය වී තිබූ බවටත් අදාළ නගරාධිපතිවරයා පසුකාලීනව සිදු කළ රුධිර පරීක්ෂණයකදී COVID-19 ප්‍රතිදේහ සිය රුධිරයේ අන්තර්ගතව තිබූ බවට අනාවරණය වී ඇති බව විදේශ මාධ්‍ය අද වාර්තා කළා. බොහෝ පුද්ගලයන් සිටුවේ වූහන් නගරයෙන් තමයි කොවිඩ් වෛරසයේ පළමු ආසාදිතයා සොයාගත්තේ කියලා. අමරිකාවෙන් වගේම යුරෝපා කලාපෙනුත් චීනයට පෙර COVID-19 ආසාදිතයින් වාර්තා වූ බවට දැන් අනාවරණ වනවා. මෙම වෛරසයේ උපත ස්වභාවිකව හටගත් බවටයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. මම සිතනවා සියලු දෙනා විද්‍යාව සහ තාක්ෂණය මත විශ්වාසය තබයි කියලා. මේ අතර මාරාන්තික COVID-19 වෛරසය ස්වභාවිකව හටගත් වෛරසයක්ද නැතහොත් විද්‍යාගාරයක නිර්මාණය කරන ලද්දක්ද යන්න සනාථ කර ගැනීමට මෙන්ම එහි ව්‍යාප්තිය චීනයෙන් හටගත් බවට ප්‍රකාශයට කිසිදු සාක්ෂියක් නොමැති බවට පෙන්ටගනයේ අද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. Is it natural or was it man-made? Was it accidentally released? Did it come out of the virology lab, occur in the wet? We don't have conclusive evidence in any of that. ඇමරික එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 අතුරින් ප්‍රාන්ත 33ක් මේ වන විට පනවා තිබූ සංචරණ නීති අධ්‍යයන 4ක් ඔස්සේ ලිහිල් කිරීමට පියවරගෙන තිබෙනවා. Well, because we can't keep our country closed for the next 5 years. මේ අතර COVID-19 පාලනයට ඇමරිකානු ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යන් රැසකගේ දැඩි අවධානය යොමු තිබෙනවා. Right now we're heading at probably around 60. Maybe 65,000. We're probably heading to 60,000, 70,000. Hopefully we're going to come in below that 100,000 lives lost. කෙසේ වෙතත් ඇමරිකානු බෝවන රෝග පරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා අනුතුරුවංග වන්නේ මාරාන්තික වෛරසයේ එරට ජනගහනයෙන් 70%කට ආසාදනය වීමෙන් පසු ක්‍රමිකව පහව යාමේ අවධානමක් පවතින බවයි. මේ අතර ඇමරිකාවේ රැඳී සිටින චීන මාධ්‍යවේදීන් පිටුහල් කිරීමට ඇමරිකන් රජය අවස්ථාවන් රැසකදී පියවරගත් බවට ඇමරිකාවේ චීන තානාපතිවරයා රූපවාහිනී වැඩසටහනකදී අද අනාවරණ කළා. The US government has taken actions against our journalists here, people who have never violated US law, and they are expelled by the US government. අවස්ථාවන් රැසකදී සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයන් හේතුවෙන් ලොව බොහෝ දිනාගේ අවධානයට ලක් වූ ජනපති ට්‍රම්ප් මුව ආවරණයන් නොපැළඳ එරට මුව ආවරණ නිෂ්පාදන කම්හලක නිරීක්ෂණ චාරිකාවකට මෙලෙස එක් වී සිටියා. මාරාන්තික COVID-19 වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියා කළ හැකි බවට විශ්වාස කෙරෙන නව එන්නත් දෙක සායනිකවත් හදා බැලීමට ඇමරිකානු වෛද්‍ය රසායන නිෂ්පාදන සමාගම් දෙකකට අවසර හිමිව තිබෙනවා. මීට පෙර යුරෝපා කලාපයේ වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයන් බවට පත්ව තිබූ ස්පාඤ්ඤ, ඉතාලිය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන COVID මරණයන්ගේ ක්‍රමික අඩුවීමක් මේ වන විට දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් එම කලාපයේ තවමත් වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන අතර ඊයේ එරටින් නව මරණ 693ක් වාර්තා වුණා.
දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන බ්‍රසීලිය සහ ලොව විශාලතම රට වන රුසියාවෙන් වාර්තා වන ආසාදිතින්ගේ ශීඝ්‍ර වර්ධනයක් මෙවන විට දක්නට ලැබෙනවා. ඊයේ දිනේදී බ්‍රසීලෙන් නව ආසාදිතින් 6449 දෙනෙකු වාර්තා වූ අතර රුසියාවෙන් නව ආසාදිතින් 10102 දෙනෙකු වාර්තා වුණා. දකුණු ආසියාතික කලාපයේ වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර ගත වූ පැය 24 තුරදී එරටින් නව පුද්ගල මරණ 127ක් වාර්තා වීමත් සමග සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 1693ක් දක්වා ඉහළ ගියා. ඉන්දියාවේ සංචරණ නීති පැනවූ දින සිට මේ දක්වා 45000කට අධික පුද්ගලයන් සංඛ්‍යාව සංචරණ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර COVID-19 වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ පාසල් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයින් සඳහා අද විවෘත වුණා. එරට දුම්රිය සේවා ආශ්‍රිතව විශාල ජනකායක් දක්නට ලැබුණේ මේ අයුරින්. වෛරස ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමෙන් පසු දැවැන්ත ව්‍යාපෘතීන් කිහිපයකට චීනයේ අවධානය යොමු වූ අතර එහි තවත් එක් පියවරක් ලෙස ලොං මාර්ච් පරීක්ෂණ රොකට්ටුවක් අද සාර්ථකව අත්හදා බැලුවා. මේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රෝහලක දින 45 ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් රෝගියෙකු පූර්ණ සුවය ලැබීම හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් සිය සතුට බෙදා ගන්නා අයුරුයි. බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය පද්ධතිය දිරිගැන්වීමට ග්‍රැෆිටි රූප රටා එරට ප්‍රදේශ රැසක සිතුවම් කර තිබුණේ මේ අයුරින්. උතුම් සම්බුදු තෙමකුල සැමරෙන වෙසක් පුන් පොහෝ දිනය හෙටට යෙදී තිබෙනවා. මෙවර විශේෂත්වය වන්නේ ජනතාවට නිවෙස් වලටම වී මෙම තෙමකුල සැදැහැසිතින් සමරන ලෙස ත්‍රෛනිකායක මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ඉල්ලා තිබීමයි. ත්‍රෛනිකායක මහානායක හිමිපාණන් වහන්සේගේ අත්සනින් යුතුව පසුගියදා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙවර වෙසක් උත්සවයේ සැමරිය යුතු ආකාරය පිළිබඳ ජනතාවට දැනුම් දී තිබුණා. ඒ අනුව මෙවර වෙසක් උත්සවයේදී දිවයිනේ සියලු විහෙර විහාරස්ථානවල හා ඉන් පිටතදී ජනතාව එක්රැස් වන ආකාරයට දාන, සීල, භාවනා සහ වෙසක් තොරණ ආදී පුණ්‍යෝත්සව පැවැත්වීම සංවිධාන නොකොට තම තමන්ගේ නිවාසවලම රැඳී සිටමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පූජෝපහාර දක්වමින් මෙවර වෙසක් තෙමගුල සැමරීම වඩාත් යෝග්‍ය බව ත්‍රෛනිකායක මහානා හිමිවරුන් විසින් නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දුන්නා. ඒ සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි උභය පාර්ශ්වීය භික්ෂුන් වහන්සේ අද තවදුරටත් අදහස් පළ කළා. මේ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනේ අපි උත්සවාකාරයෙන් සැමරිය යුතු වුණත් නිරෝගීමත්ව කටයුතු කිරීමයි සිද්ධ කළ යුත්තේ. Taman ඉන්න නිවෙස් වලට වෙලා ඒ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා කියන පූජාවන්ගෙන් යුක්තව කටයුතු කිරීම පමණක් නෙවෙයි. අද පිසු ආහාර පහසු නම් වියලි ආහාර හෝ ලබලා දීලා ඒ කුසගින්නේ සිටින සත්වයාටත් ආහාර ලබලා දීම ඉතාම හොඳ අවස්ථාවක්. බුදුන් වහන්සේ මුලින්ම අවධාරණය කරන්නේ නිරෝගී භාවය පිළිබඳව. ඒ කාරණේ හිතේ තබාගෙන අපි කවුරුත් මුල් තැන අපගේ නිරෝගීතාවයට ලබා දෙමු. ඒ අතරතුර අපි මේ වෙසක් දිනය අර්ථවත් කරගන්නට ඕන. නිවසේ සිට ඊට අනුගත වෙලා අනුගාමීව කටයුතු කිරීමෙන් වෙසක් දිනය සාර්ථක කරගන්නට පුළුවන්. මේ අතර පවතින තත්ත්වය හමුවේ බදුල්ල මුතියංගන රජමහා විහාරීය වෙසක් පෙරහර අවලංගු කිරීමටද තීරණය වී තිබෙනවා. ආගමික කටයුතු සිද්ධ කරගන්න නිදහස් නිරෝගී පරිසරයක් අපිට නිර්මාණය වෙන්න ඕන. අපේ අස්ගිරි පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ දී අනුශාසනා ඇතුව අපි දායක සභාවත් අපි තීරණය කරා වෙසක් පෙරහැර මහා මංගල්‍ය නතර කරන්නට සියලුම ඌව පළාතේ ජනතාවට අපි සිහිපත් කරනවා මෙවර පෙර පරිදි ආගමික කටයුතු වෙසක් පුන් පොහෝ දවසේ සිද්ධ නොකරන බවත්. මේ අතර සම්බුද්ධ තෙමගුල සැමරීම සඳහා වෙහෙර විහාරස්ථානවල මෙන්ම නිවෙස්වලද විශේෂ උනන්දුවක් පවතින අයුරු දැකගත හැකි වුණා. වෙසක් බලන්න නම් කොළඹට එන්න ඕනේ කියලා කතාවක් තියෙනවානේ. මොකද ඒ තරමටම මුළු කොළඹ නගරයම වෙසක් අසිරියක් ගන්නවා. විශේෂයෙන්ම මම මේ රැඳී සිටින තුම්මුල්ල බෞද්ධාලෝක ප්‍රදේශය පවා. වෙනදට තොරණ සහ වෙසක් කලාපයන්ගෙන් යුක්ත වෙන මේ ප්‍රදේශය COVID-19 වෛරස ව්‍යාප්තියත් එක්ක අද දවසේදී අපිට දැක ගන්නට හැකියාව ලැබෙන්නේ මේ ආකාරයෙන්. නමුත් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් වලට මුල් තැන දෙමින් මෙවර නිවසේ සිටම වෙසක් සමරන්න අපේ රටේ ජනතාවට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ අනුව පවතින ඇඳිරි නීති තත්ත්වය යටතේ බොහෝ දෙනෙක් සිය දරු පවුල් සමග එක් වී වෙසක් සැරසිලි කරන ආකාරය දක්නට ලැබුණා. ඊට ಜಾති ආගම් භේදයක් පැවතියේ නැහැ. ලොකු කුඩා භේදයක්ද දක්නට ලැබුණේ නැහැ. ඇඳිරි නීති තත්ත්වයත් සමග පවුලේ සියලු සමාජිකින් එක්ව ගත කිරීම හේතුවෙන් ඔවුන් සියලු දෙනා එක් වී වෙසක් සැරසිලිවල නිරත වීමට හැකියවීම මෙවර වෙසඟේ දක්නට ලැබෙන විශේෂත්වයක්. වෙනදට නම් කඩින් තමයි අපි වෙසක් කූඩු ගන්නෙ. මේ පාර අපි ගෙදර ඉඳන්ම හදනවා. පොඩි අය තාසයි. වෙනදට නම් අපි වෙසක් කූඩු කඩෙන් ගන්නවා. ඒ වුණාට දැන් ගෙදරින් එළියට යන්න අම්මලා දෙන්නේ නැහැ. ඒක නිසා අපි ගෙදර ඉඳන්ම හදමු කියලා මං අම්මට කිව්වා. මෙවැනි නිර්මාණ නිවෙස්වල සිට සිදු කළද ඇතැම් ප්‍රදේශවල සුපුරුදු පරිදි වෙසක් සැරසිලි අලෙවි කරන ආකාරයද දක්නට ලැබුණා. එම වෙළඳුන්ගෙන් ඒ පිළිබඳ ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාරයි. බිස්නස් අපිට නම් තියෙනවා. ඒකට වැඩි ප්‍රමාණයක් අපි වෙන්න හදනවා. මේ පාර ටිකක් සාමාන්‍ය ගානකට හැදුවා. බිස්නස් ටිකක් අඩුයි මේ කොරෝනා ප්‍රශ්නේ නිසා.
මේ අතර පෞද්ගලික බස් රථ හිමිකරුවෙකු වන පුද්ගලයෙකු මේ දිනවල පවතින දුෂ්කරතා හේතුවෙන් සිය බස් රථයෙන්ම පැමිණ වෙසක් කූඩු අලෙවි කරන මෙම දර්ශනය අප කැමරාවේ සටහන් වුණේ මින්නේරිය ප්‍රදේශයේදී. හිරු සීල පාරමිතාව තිලෝගුරු බුදු පියාණන්ගේ තෙමගුල සමරන අතිඋතුම් වෙසක් පෝදින ඔබත් නිවසේ සිට සිල් සමාදන් වන්න. COVID-19 වසංගතය හමුවේ නිවසට කොටු වී සිටින ඔබට හෙට දිනය පුරා බැති සිතින් පේවී වෙසගේ අසිරිය හිරු TV තිරයෙන් දකින්නට මේ වන විට සියලු කටයුතු සම්පාදනය කොට අවසන්. හිරු TV හිරු FM එක්ව සංවිධානය කරන හිරු සීල පාරමිතා වැඩසටහන හෙට උදෑසන 5:30 සිට පස්වරු 6 දක්වා කතරගම කිරිවෙහෙර පූජා භූමිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා. කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන ශ්‍රීල පාරමිතා වැඩසටහන යටතේ අලුයම 5:30ට සදහැවතුන් පෙහෙවස් සමාදන් කරවීමට නියමිතයි. මේ අතර COVID-19 උවදුරෙන් රට සහ ජනතාව ආරක්ෂා කරවීම අරමුණු කර ගනිමින් හෙට පස්වරු 5:30ට සෑම නිවසකම පහනක් දල්වමින් හිරු අධිෂ්ඨාන පූජාව හා ඒකාත්මික වීමට අවස්ථාව හිමිවනවා. සාදු සාදු සේවනිමි සාදු සාදු සේවනිමි. COVID-19 වසංගතය ස්වභාව ධර්මයේ දඬුවමක් ලෙස පිළිගැනීමට සූදානම් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති රාජ්‍ය වෙසක් කුලෙල අමතමින්. රාජ්‍ය වෙසක් කුලෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ද්විතීයම්පි සංඝං සරණං එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙටට යෙදෙන වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් විශේෂ සමරු මුද්දර 4ක් එළිදැක්වීමද සිදු කෙරුණා. විජිතසිරි අභිදහන අනුනායක මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු පිරිසක් එක්ව සිටියා. ස්වාමීන් වහන්සේ වෙත එම සම්මස්පත්තිය ප්‍රදානය කිරීමේ අවස්ථාවයි. රටේ පාලන තන්ත්‍රය නිරවුල්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන සහයෝගය ලොකු කුඩා බාල මහලු තරුණ සෑම දෙනාම ලබා දිය යුතු වෙනවා. විවිධාකාර තර්ක විතර්ක විවිධාකාර අදහස් සුදහස් ඉදිරිපත් කරමින් බියවුල් ඇති කිරීම කිසිසේත්ම සිදු නොකළ යුතු කාරණයක් බව කරුණාධ්‍යාසයෙන් පෙන්වා දෙන්නට කැමැති. ලෝක ව්‍යසනයක් ලොවට මෙන්ම අපේ රටට බලපා තිබෙන අවස්ථාවක්. බුද්ධිමත්ව අපේ රටේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන පිරිස ඒවාට අවැසි කරන පියවර ඉතාමත්ම මැනවින් රැගෙන තියෙන බවත් සිහිපත් කර දෙන්නට කැමැති. බුද්ධ ආගම ආරක්ෂා කරන ආණ්ඩුවක් එන්නේ කවදද කියලා මගෙන් අහුවම මම එදා උත්තර දුන්නේ වෙසක් පොහොය ගණනි. ගිය අවුරුද්දෙත් අපිට වෙසක් පොහොය සමරන්න බැරි වුණ නිසා මේ අවුරුද්දේ සඳහා සූදානම් වුණු ගිහි පින්වතුන් සංගම් සංවිධාන අප්‍රමාණ බව මම පෞද්ගලිකව දන්නවා. බෞද්ධ ජනතාව අෂ්ටලෝක ධර්මය හමුවේ කම්පාවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි COVID-19 වසංගතය ධර්මය තේරුම් ගන්න ලෝක ස්වභාවය තේරුම් ගන්න පිටුවහලක් කරගන්න ඕන කියලායි මම විශ්වාස කරන්නේ. සමහරව හිතනවා මේ වසංගතය ස්වභාව ධර්මය විසින් ලෝක සත්වයාට දුන්නු දඬුවමක් කියලා. සමහර අය සතහට සෙත් සලසනවට වඩා කොවිඩ් වසංගතය දුරු කරන්න සම්බන්ධ වෙලා වැඩ කරන අයටත් දඬුවම් දෙන්න යෝජනා කරන බව අපිට ඇහිලා තියෙනවා. ඒ නිසා අපි දඬුවම දෙන්න යන්නෙත් නැහැ. දඬුවම දෙන පෞකාර සිතුවලි වලින් අපි බැහැ වෙනවා විතරක් නෙවෙයි මේක ස්වභාව ධර්මයේ දීපු දඬුවමක් හැටියට බාරගන්නෙත් නැති බව අපි කියන්න ඕන. ස්වභාව ධර්ම වෙනස් කරනවා කියලා කියපු අයට අද ලෝක ස්වභාවය ඉස්සරහා අසරණ වෙන්න වෙලා තියෙනවා. මේ ධර්මතාවය ලෝකයට තේරුම් කරලා දෙන එක තමයි මේ වෙසක් සමයේ අපිට කරන්න පුළුවන් හොඳම පූජාව කියලා මම විශ්වාස කරනවා. බෞද්ධ අපි ලෝකේ මුලින්ම අන්තවාදය බැහැර කළා. අද මේ කාලේ සියලු ආගමිකයන්ට සියලු ජාතීන්ට එකතු වෙලා තීන්දුව ගන්න සිදු වෙලා තියෙනවා. ජාති ආගම් වශයෙන් අපි කටයුතු කළා. කවුරුත් පොදු ඉරණමක් සයි මිනිස්සුන්ය කියන එක මේ මොහොතේ වැටහිලා තියෙනවා. සියලු සත්වෝ විදුත් වෙක්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා. ඔබ සැමට සුවබර වෙසක් මංගල්‍යයක් වේවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පසරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා නිපදවනු ලැබූ නව නිපැයුම් ප්‍රදර්ශනයක් නිරීක්ෂණයටද එක් වුණා.